දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. අපි මේ සාකච්ඡා කරන්න යන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි තවත් අලුත් පාඩමක්. මොකද්ද අපේ මාතෘකාව? මුදල් පොත සහ සුළු මුදල් පොත. එහෙමනම් අපි දැන් ගොඩක් පාඩම් සාකච්ඡා කරලා අපි දැන් පැමිණිලා තියෙනවා කීවෙනි පාඩමද? ගිණුම් කරන විෂයෙහි 8 වෙනි පාඩම් ඒකකය. ඉතාමත් වැදගත් මාතෘකාවක්. මොකද්ද? මුදල් පොත සහ සුළු මුදල් පොත. ඕනම ව්‍යාපාරයක භාවිතා වන ඉතාමත් වැදගත් ලේඛනයක්. මොකද අපි දන්නවා ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ මුදල් මනා පාලනයක් ඇතුව හසුරුවා ගැනීම. එහෙමනම් මේ ව්‍යාපාරික සිද්ධ වෙන නොයෙකුත් ගනුදෙනු අපි ඉතාමත් නිවැරදි ආකාරයෙන් අපේ ගිණුම් කරන පද්ධතියට ඇතුළත් කරගත්තොත් තමයි දුවලා පුතාලා මේ ගිණුම් කරන්නේ තුලින් අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වන අපගේ මූලික කර්තව්‍ය මොකද්ද? ව්‍යාපාරයේ පිළිබඳ නිවැරදි මූල්‍ය තොරතුරු කාටද? ව්‍යාපාරයේ ඇල්මක් ඇති පාර්ශවයන්ට අපිට ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඕගොල්ලන්ට මතකද අපි සාකච්ඡා කරපු අවසාන පාඩම 7 වෙනි පාඩම් ඒකකයෙන් අපි කතා කරපු දේවල්. මොකද්ද 7 වෙනි පාඩම් ඒකකයෙන් අපි සාකච්ඡා කරේ? ව්‍යාපාරයක භාවිතා වන මොනවද? මූලික සටහන් ලේඛන. හරි නේද? අපිට දැන් මතක් වෙනවා අපි අවසාන වශයෙන් සාකච්ඡා කරපු මේ මාතෘකාව. ඒතර ඒ මාතෘකාවේදී අපි කිව්වා මේ මං කුඩා මතක් කිරීමක් කරන්නේ මොකද සමහර ලාවට අද මේ පාඩමට සමහර දුවලා පුතාලා ප්‍රථම වරට සවන් දෙනවා ඇති. අපිත් එක්ක සම්බන්ධ වෙච්ච පුතාලට නැවත මේ මං කියන කාරණා මතක් කිරීමක් කරොත් ඒක උචිත වෙනවා. ඒ වගේම මුලින්ම සවන් දෙන දරුවන්ට අද පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට මේ කුඩා මතක් කිරීම ඉවහල් වෙන හන්ද තමයි මම මේ පිළිබඳ මතක් කරන්නේ. පසුගිය පාඩමේදී අපි සාකච්ඡා කරේ දුවලා පුතාලා මේ ව්‍යාපාරයක භාවිතා වෙන මූලික සටහන් පොත්පත් ගැන. ඒක මතකනේ? ඇයි අපි මූලික සටහන් පොත්පත් භාවිතා කරන්නේ? අපි කිව්වා අපි විත්ත සටහන් න්‍යාය අනුව අපි කොහෙද මුදල් ගනුදෙනු අපි එහෙම නැත්නම් ව්‍යාපාරික ගනුදෙනු අපි කොහෙද සටහන් කරන්නේ මේ ගිණුම් කරන තොරතුරු සකස් කිරීම සඳහා? අපි කිව්වේ ලෙජරේ සකස් කරනවා කියලා. ලෙජරේ තමයි අපි ගිණුම් නඩත්තු කරන්නේ. ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ගිණුම් අපි ලෙජරේ නඩත්තු කරනවා. එතකොට මේ ලෙජරේට ගන්න ඉස්සෙල්ලා පියවරක් තමයි මොකද්ද මේ මූලික සටහන් ලේඛන කියලා කියන්නේ. හරිනේ? මොකද්ද ව්‍යාපාරයක සිද්ධ වෙන ක්‍රියාදාමය? අපි දන්නවා මුලින්ම සිද්ධ වෙන්නේ ගනුදෙනු. විවිධ අංශ වලින් විවිධාකාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. අපි ප්‍රායෝගිකව ගත්තොත් එහෙම අපි භාණ්ඩ මිලදී ගැනීමක් කරනවා නම් එතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ? මිලදී ගැනීමේ ගනුදෙනු නොකොඩවා සිද්ධ වෙනවා. අපි විකුණන්න භාණ්ඩ මිලදී ගන්නවා. ඒ වගේම ව්‍යාපාරයේ අලෙවි අංශය මොකද කරන්නේ? දිනපතාම භාණ්ඩ අලෙවි කරනවා. 100 ගණනක් ගනුදෙනුකරුවෝ ඇවිල්ලා අපිට එක්ක මුදල් දීලා එහෙම නැත්නම් ණයට අපේ භාණ්ඩ මිලදී අරගෙන යනවා. එතනත් සිද්ධ වෙන්නේ ගනුදෙනුවක්. විකුණුම් ආශ්‍රිත ගනුදෙනු. ඊට පස්සේ අපි දන්නවා විවිධාකාරයේ වියදම් සඳහා ව්‍යාපාරයේ ගෙවන්න ඕන, ගෙවීම් සිදු කරන්න ඕන. එතනත් මහා පරිමාණයේ එහෙම නැත්නම් විවිධ පරිමාණයේ ගෙවීම් සිද්ධ වෙනවා. තවත් එදිනෙදා කටයුතු කිරීමේදී ඔය සුළු සුළු වියදම් ඒවත් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒත් අතරතුර ඔය නිතරම සිදු නොවන විදිහේ ගනුදෙනුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මැෂින් එකක් මිලදී ගැනීම. එහෙම නැත්නම් අපි අලුතෙන්
ව්‍යාපාරික ස්ථානයක් මිලදී ගැනීම මේ වගේ ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ව්‍යාපාරයේ තියෙන මේ හදිසි මුදල් අවස්ථාවන් සඳහා අපිට බැංකුවකින් ණයක් ගන්න පුළුවන්. මේ වගේ අර නිතරම සිදු නොවන ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. බලන්න මොන වගේ ගනුදෙනුද ව්‍යාපාරයක අපේ සාමාන්‍ය සිද්ධ වෙන ගනුදෙනු. එතකොට ඇයි අපිට මූලික සටහන් පොත් කියලා සටහන් කිරීමක් සිද්ධ වෙන්නේ කියන එක අපි ඒකේ පරමාර්ථ විදියට අපි හඳුනගත්තා. අපි යම් යම් කාරණා කීපයක්. ඒ කියන්නේ මේ සමාන ස්වරූපයේ ගනුදෙනු අපි හඳුනගෙන ඒවා වර්ග කිරීමක් කරන්න ඔන්න අපිට අවස්ථාවක් ලැබෙනවා මේ මූලික සටහන් පොත්පත් නඩත්තු කිරීම නිසා. මුදල් සම්බන්ධ ගනුදෙනු ඔක්කොම අපි මුදල් පොතේ සටහන් කරනවා. අපි ණයට ගැනීම සිද්ධ කරනවා නම් අපි ඒ ගනුදෙනු අපි වෙනම සඳහන් කරගන්නවා. වෙනම පොතක සටහන් කරගන්නවා. ඔය ආකාරයෙන්ම ණයට විකුණන ගනුදෙනු අපි වෙනම ණයට විකුණුම් හා අදාළ ලේඛනයක අපි සටහන් කරගන්නවා. හොඳ පිළිවෙලක් තියෙනවා ව්‍යාපාරයේ එතකොට. ඊටත් අමතරව මුදලින් සිද්ධ වෙන ගනුදෙනු. මුදලින් සිද්ධ වෙන ගෙවීම්, ඒ වගේම අපේ ගනුදෙනුකරුවන් අපිට මුදලින් ගෙවනවා නම් අපිට විවිධාකාරයෙන් ලැබෙන ලැබීම් අපි මුදල් පොතේ සටහන් කරගන්නවා. අන්න එහෙමනම් අපි ගියවර සාකච්ඡාවේදී අපි හඳුනගත්තා මේ ආකාරයෙන් අපි මූලික සටහන් පොත්පත් ලේඛන කීයක් නඩත්තු කරනවද? 6ක්. මොනවද ඒ? පළවෙනි දේ තමයි මුදල් පොත. මොකද්ද දෙවෙනි එක? සුළු මුදල් පොත. ඊට පස්සේ අපි කිව්වා ණයට භාණ්ඩ මිලදී ගැනීම සඳහා අපි නඩත්තු කරන ලේඛනයට කිව්වා අපි කියන්නේ ගැනුම් ජර්නලය. ඔය ආකාරයෙන්ම ණයට විකුණන දේවල් අපි විකුණුම් ජර්නලයේ සටහන් කරගන්නවා. ඊට පස්සේ පොදුවේ වෙනත් ගනුදෙනු අපි සටහන් කිරීම සඳහා අපි ඒකට පොදු ජර්නලය කියන ලේඛනය අපි නඩත්තු කරනවා කියලා අපි හඳුනාගත්තා. එතකොට මේවා වල මේ ගණදෙනු සටහන් කරන්න අපි ඒවා ගණදෙනු අපේ ග්‍රහණයට හසු කරගන්නේ කුමන ලේඛන වලින්ද? අපි ඒවට අදාළ ලේඛනත් අපි සියල්ල හඳුනාගත්තා. මොනවද ඒවට කියන්නේ? අපි මූලාශ්‍ර ලියකියවිලි කියලා කිව්වා. මූලාශ්‍ර ලියකියවිල්ලක් කියන්නේ යම්කිසි ගණදෙනුවක් සිදුවන අවස්ථාවේදී ඊට සාක්ෂියක් විදිහට අපි ඒ ගණදෙනුවේ විශේෂිත වූ තොරතුරු සහ ඒ පිළිවෙල අනුගමනය කරමින් දිනය, ඊට පස්සේ ඒ අනුක්‍රමික අංකය, ඊට පස්සේ මේ ගණදෙනුවට අදාළ වටිනාකම මොනවද, ප්‍රමාණය මොනවද, මේ ගණදෙනුව සිද්ධ වෙන අනෙකුත් වෙනත් පාර්ශ්වයන් කවුරුන්ද යනාදී වශයෙන් විස්තරාත්මක තොරතුරු ඇතුළත් මූලික සාක්ෂිය තමයි මොකක්ද අපි කිව්වේ? මූලාශ්‍ර ලියවිල්ල කියලා. එහෙමනම් මේ මූලික සටහන් පොත්පත්වලට අපි මේ ගණදෙනු පිළිබඳ තොරතුරු අපි වාර්තාකරණය කරන්නේ එහෙමනම් කුමක් ආශ්‍රයෙන්ද? මෙන්න මේ මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රයෙන්. අපි ඒවත් එක් එක් මූලික සටහන් පොතට අදාළ මූලාශ්‍ර ලියකියවිලි මොනවද කියලාත් අපි හඳුනාගත්තා. එතෙන්දී අපි කතා කළා මුදල් පොත ආශ්‍රයෙන් අපි භාවිතා වන ලදුපත, ගෙවීම් වවුචර් එක, එහෙම නැත්නම් බැංකු සැසඳුම්, බැංකු ප්‍රකාශය, ඊළඟට අපි කිව්වා මේ අනිකුත් මූලාශ්‍ර ලියකියවිලි, ඒ කියන්නේ අපේ පොදු ජර්නලයට අපි සටහන් කරනකොට අපි ගන්න ජර්නල් වවුචර්ස්, ඊට පස්සේ සුළු මුදල් අපි ගෙවීමක් කරනකොට සුළු මුදල් වවුචරය, මේ ආදී වශයෙන් මොනවද තියෙන මූලාශ්‍ර ලියකියවිලි කියලාත් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි පාඩම අවසන් කළේ මේ මූලාශ්‍ර ලියකියවිලි අපි කොහොමද නඩත්තු කරන්නේ, මේවල තොරතුරු අන්තර්ගත කරන්නේ කොහොමද? ඊට පස්සේ අවසාන වශයෙන් මේ මූලාශ්‍ර ලියකියවිලි වල ඒ සටහන් වන ගණදෙනු වල සාරාංශ අපි අරන් යනවා කොතනටද? අපේ පොදු ලෙජරයට. අන්න ඒ ක්‍රියාදාමය කරන ක්‍රමවේදය ගැන අපි සාකච්ඡා කරනවා කියලා කිව්වා. එහෙමනම් අද දින අපි මේ ආරම්භ කරන්නේ
මේ මූලාශ්‍ර ලියකියවිලි එකින් එක නඩත්තු කරන ආකාරය සහ අපගේ පොදු ලෙජරේට මේ පිළිබඳ ගිනුම් තොරතුරු අපි අන්තර්ගත කරන ක්‍රමවේදය තමයි අපි මේ අද දින සාකච්ඡාව ආරම්භ කරන්නේ. එහෙනම් අපි අද දින අපි මුදල් පොත සහ සුළු මුදල් පොත පිළිබඳ සාකච්ඡාවයි ආරම්භ කරන්නේ. හොඳයි, පෙළපොතේ අපිට ලැබෙන මේ අපේ කවර් පේජ් එක තමයි මෙතන අපි පෙන්නලා තින්නේ. එහෙනම් අපි බලමු මේ මුදල් පොත සහ සුළු මුදල් පොත කියන සාකච්ඡාව යටතේ අපි ප්‍රධාන මාතෘකා දෙකක් ගැන සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි මුදල් පොත, දෙවෙනි එක තමයි සුළු මුදල් පොත. අපි හැඳින්වීම අපි කරගෙන තියෙන්නේ. එතකොට අපි මේ මුදල් පොත යටතේ දුවලා පුතාලා අපි මොකද්ද මේ මුදල් පොත කියන්නේ කියන එක නැවත වතාවක් අපි ආවරණය කරනවා. කුඩා හැඳින්වීම. ඊට පස්සේ මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මුදල් පොතේ ද්විත්ත කාර්යය. අන්න අලුත් දෙයක්. ද්විත්ත කියන එක නම් අපි දන්නවා. ඒ කියන්නේ ද්විත්ත කියන්නේ දෙකක් කියන එක. ද්විත්ත සටහන්. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරා. මේකේ කතා කරනවා මුදල් පොතේ ද්විත්ත කාර්යයක් සිද්ධ වෙනවා කියලා. හොඳයි. අපි බලමු මොකද්ද මේ මුදල් පොතෙන් සිද්ධ වෙන ද්විත්ත කාර්යය කියලා. ඊළඟට කියනවා මුදල් පොතේ කොහොමද ගණදෙනු සටහන් කරන්නේ? මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රයෙන් අපි හඳුනගන්න ගණදෙනු කුමන ක්‍රමවේදයකටද කුමන පිළිවෙලකටද මේ මුදල් පොතේ අපි සටහන් කරන්නේ? ඒ සටහන් කිරීමේ රීති මොනවද කියන එක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මුදල් පොත හා අනෙකුත් ගිණුම් තුලනය කිරීම. අන්න මූලික සටහන් පොතක් නේ දැන් මේ අපි සාකච්ඡා කරන්න බලන මූලික සටහන් පොතක්. එතකොට මේකේ කියනවා මූලික සටහන් පොතක් වන මුදල් පොත සහ අනෙකුත් ගිණුම් තුලනය කිරීම. මොකද්ද තුලනය කිරීමක් කරනවා කියලා කියන්නේ? අපි දන්නවා මේ තුලනය කියලා කියන්නේ මේ නිකන් සමාන කරනවා වගේ දෙයක් නෙනේ. බැලන්ස් කරනවා කියලා කියන්නේ. එතකොට ගිණුමක් බැලන්ස් කරනවා කියන එක අපි කලින් ඇහුවද? නැහැ. අපි තාම ගිණුමක් බැලන්ස් කරන එක ගැන කතා කරේ නැහැ. හැබැයි දුවලා පුතාලට මතක ඇති ගිණුමකට මේ දිත්ත සටහන් ගේන එක නම් අපි කතා කරා. අපි කිව්වා සෑම ගණදෙනුවකටම මොකද්ද කිව්වේ? දිත්ත බලපෑමක් තියෙනවා කියලා. එහෙම නේද? එහෙමනම් අපි කිව්වා සෑම ගණදෙනුවක්ම අවම වශයෙන් ගිණුම් දෙකක සටහන් විය යුතුයි කියලා. ඊට පස්සේ අපි මේ පිළිබඳ උදාහරණ අපි සාකච්ඡා කරා. අපි අභ්‍යාස කීපයක් කරා. ඒ අනුව දැන් අපිට දැනුමක් තියෙනවා දරුවනි මේ ද්විත්ත සටහන් අනුව ගිණුම් සකස් කරන්න. මොකක්ද ද්විත්ත සටහන් කියලා කියන්නේ? හර කිරීමේ සහ බැර කිරීමේ රීතිය. ලූකා පැසියෝලි පියතුමා විසින් අපිට හඳුන්වා දුන් මේ ගණදෙනු පිළිබඳ හර බැර රීතිය. අපි දන්නවානේ ගණදෙනු වර්ග 5ක් තියෙනවා, ලෙජර් ගිණුම් වර්ග 5ක් තියෙනවා. මොනවද? ව්‍යාපාරික වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතන මේ ආශ්‍රිත ගණදෙනු අපි මේ ලෙජරේ තුර සකස් කිරීමේදී ද්විත්ත සටහන් නීතියක් තියෙනවා කියලා අපි දන්නවා. හර කරන්නේ කොහොමද? බැර කරන්නේ කොහොමද? මේ ලෙජර් ගිණුම් වර්ගවල මූලික ස්වરૂප කොහොමද? ඒවවල හර බැර රීතිය කොහොමද අපි යොදාගන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කරා. අපි ඒ පිළිබඳ අභ්‍යාස කරා. හැබැයි අපි කවදාවත් මේ වෙනකල් අපි මේ තුලනය කරනවා කියන එක ගැන සාකච්ඡා කරේ නැහැ. එහෙමනම් අන්න අලුත් දෙයක් අපිට හම්බ වෙනවා. මොකද්ද මේ ගිණුම් තුලනය කිරීමක් කරනවා කියලා කියන්නේ? ගිණුම් පමණක් නෙමෙයි මේ මූලික සටහන් ලේඛනයක් වෙන මුදල් පොතත් තුලනය කරනවලු. ඒක අපි දන්නෙත් නැහැ මොකද්ද කියලා. හොඳයි. අපි බලමු ඉස්සරහට. ඊළඟට මුදල් වට්ටම් සම්බන්ධ ගණදෙනු සටහන් කිරීම. අන්න අලුත් සංකල්පයක්. අපි මීට කලින් අපි වට්ටම් ගැන කතා කරාද? නැහැ. අපි වට්ටම් ගැන පළවෙනි වරට මං හිතන්නේ සාකච්ඡා කරන්නේ දැන්. වට්ටමක් කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කවුන්ට් එකක් කියලා. හොඳයි. අපි බලමු මොනවද මුදල් සම්බන්ධ වට්ටම් කියන්නේ කියලා. වට්ටම් වර්ග මොනවද? කීයක් තියෙනවද? දුන් වට්ටම්, ලද වට්ටම්, මොනවද වට්ටම් දෙනවා කියන්නේ?
මොනවද වට්ටම් ලැබෙනවා කියන්නේ? මේවා අපි වෙන වෙනම ගිණුම්ගත කරන්නේ කොහොමද? යනාදී වශයෙන් කාරණා අපිට මේ සාකච්ඡාව තුළ අපිට දැනගන්න ලැබෙනවා. හොඳයි. මෙන්න මේ කාරණා ටික තමයි මේ උපමාතෘකා පහ තමයි අපි මේ මුදල් පොත යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා සුළු මුදල් පොත කියන ලේඛනය. අපි කිව්වා ව්‍යාපාරයක එදිනෙදා කටයුතු කිරීමේදී වටිනාකමෙන් එතරම් වැදගත් නොවන නිතර සිදුවන සමාන ස්වරූපයේ සුළු මුදල් ගනුදෙනු අපි භාවිතා කරන ඒවා ඒ තොරතුරු අපි නඩත්තු කරන්න අපි භාවිතා කරන ලේඛනයට තමයි අපි කිව්වේ සුළු මුදල් පොත කියන දේ. මුදල් පොත වගේම තවත් කුඩා මුදල් පොතක්, සුළු මුදල් පොතක්. එහෙම නේද? පෙටි කෑෂ් බුක් එක. හරි? එතකොට මේ කියන මේකේ තියෙනවා අලුත් වචනයක්. මොකක්ද ඒ? අග්‍රිමය. හරි? ඉංග්‍රීසියෙන් කියනවා ඉම්ප්‍රෙස්ඩ් එක කියලා. සුළු මුදල් අග්‍රිමය. අලුත් වචනයක්. අපි දන්නේ නැහැ. හොඳයි අපි ඉදිරියේදී බලමු මොකද්ද සුළු මුදල් වලට අදාළව අග්‍රිමය කියන්නේ කියලා. ඊළඟට විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොත පිළියෙල කිරීම. අපි තාම දන්නේ නැහැ අපි මුදල් ගිණුමක් නම් සකස් කරා අපි කලින් පාඩමකදී. නමුත් අපි තාම දන්නේ නැහැ මේ සුළු මුදල් පොත කියන එක කොහොමද නඩත්තු කරන්න කියලා. ඒකෙත් කියනවා විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොත පිළියෙල කරන ක්‍රමවේදය. හොඳයි. අපි මේ මාතෘකා වැඩි දුරටත් අපි මේ සාකච්ඡාවේදී අපි කතා කරමු. හොඳයි. එහෙමනම් අපි මාතෘකාවේ පළවෙනි කොටස එහෙමනම් මේ මුදල් පොත කියන්නේ කුමක්ද කියන සාකච්ඡාව දැන් ආරම්භ කරමු. මේ තියෙන්නේ සම්ප්‍රදායික විදිහට අපිට දක්නට ලැබෙන මේ මුදල් පොතක් අපි මේ රූප රාමුව තුළ ඕගලන්ට පෙන්නලා තියෙනවා. සමීප දසුණක් ගත්තොත් අපිට මේක පැහැදිලි කරගන්න ටිකක් පුළුවන් වෙයි. ඒතරම් පැහැදිලි නැති බවකුත් පේනවා. මේ තියෙන්නේ මුදල් පොතක ඇත්තම ආකෘතිය. අපිට වෙළඳ පොලෙන් ඕන නම් අපිට මේ වගේ මුදල් පොතක් මිලදී ගන්න පුළුවන්. හැබැයි අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි වර්තමානයේ අපි පරිගණක ආශ්‍රිතව තමයි මේ පොත්පත් නඩත්තු කරන්නේ බොහෝ දියුණු වෙච්ච ව්‍යාපාර. නමුත් කුඩා පරිමාණයේ ව්‍යාපාරවල සහ සුළු පරිමාණයේ ව්‍යාපාර අද දිනටත් මේ ලෙජර් පොත්, ඒ වගේ මේ වගේ මුදල් පොත් මේ ආකෘති අපි වෙළඳපොලෙන් මිලදී අරගෙන මේ ගණදෙනු සටහන් කිරීම අපේ මැනුවල් විදිහට අපි සිද්ධ කරනවා. එහෙමනම් මේ තියන්නේ වගේ මුදල් පොතක ආකෘතියක්. මේක පැහැදිලි නොවුණා කියලා අපි පසුතැවිල්ලකටපත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේ පිළිබඳ අපි කතා කරන නිසා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ පැත්තේ පෙන්නනවා receipts, මේ පැත්තේ payments කියලා. මුදල් පොතේ පැති දෙකක් තියෙනවා. ඇයි මුදල් පොතේ පැති දෙකක් තියෙන්නේ? receipts කියලා කියන්නේ අපි දන්නවා ලැබීම් ව්‍යාපාරයට. එහෙනම් මුදල් ලැබීම් කියලා අපිට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය ආකාරයෙන්ම අපිට මුදල් පොතේ අනිත් පැත්ත බැර පැත්ත ගත්තොත් එහෙම ඒකේ පෙන්නනවා payments කියලා. payments කියලා කියන්නේ ගෙවීම්. එහෙනම් අපි දන්නවා ව්‍යාපාරයක මුදල් ලැබීම් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයකින් මුදල් ගෙවීමුත් සිද්ධ වෙනවා. එහෙනම් මේ ආකාරයේ විවිධාකාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. හොඳයි. අපි එහෙනම් බලමු මොනවද ව්‍යාපාරයකට ලැබෙන ලැබීම්, ඒ වගේම ව්‍යාපාරයකට සිද්ධ වෙන ව්‍යාපාරයෙන් සිද්ධ වෙන ගෙවීම් මොනවද කියලා. ඊට පස්සේ අපි බලමු මුදල් පොත කියන එකට අපි කුඩා හැඳින්වීමක් දෙන්න අපි උත්සාහයක් දරමු. හොඳයි. එහෙමනම් අපි බලමු මුදල් පොතේ ලැබීම්. එහෙම නැත්නම් ව්‍යාපාරයකට මුදල් ඇතුළට ගලණය වන මොනවද ඒ සිද්ධ වෙන ගනුදෙනු විශේෂ මොනවද කියලා. කුමන ආකාරයේ මුදල් ලැබීම්ද ව්‍යාපාරයකට සිද්ධ වෙන්නේ? අපි දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ව්‍යාපාරයේ හිමිකරුවන් මොකද්ද ව්‍යාපාරයට ආයෝජනය කරන්නේ?
මුලින්ම ව්‍යාපාරයට මුදල් ලැබෙන්නේ කොහොමද? ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් ආයෝජනය කරන මුදල. එhmenan ඒක තමයි අපි මුලින්ම මේ හඳුන්වලා තින්නේ මොකද්ද? ඉස්සෙල්ලම ව්‍යාපාරයට මුදල් ලැබෙන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනය. අයිතිකරු නම් ව්‍යාපාරයට මුදල් දෙන්නේ එකට අපි විශේෂිත නමක් අපි භාවිතා කරනවා. අපි ඒක දන්නවා. ඒකට අපි කියන්නේ කැපිටල් එක කියලා. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන්නේ ප්‍රාග්ධනය. අයිතිකරුගේ ව්‍යාපාරයේ හිමිකමක් විදිහට අපි හඳුන්වන්නේ මේ ප්‍රාග්ධනය තමයි මුල්ම ලැබීම. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරයේ මුඛ්‍ය පරමාර්ථය තමයි මේ ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා ව්‍යාපාරයේ විසින් නිරන්තරයෙන්ම අලෙවි කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඒකෙන් ජනිත වන ආදායමට අපි කියනවා විශේෂ නමක් කියනවා. ඒකට අපි කියනවා විකුණුම් ආදායම කියලා. හරි? එහෙමනම් ඒ විකිණීම සිද්ධ කරන්නේ අපි දන්නවා ගනුදෙනු ණයට සිද්ධ වෙනවා. ඒ වගේම මුදලට සිද්ධ වෙනවා. එහෙමනම් ගනුදෙනුව සිද්ධ වෙන අවස්ථාවේදී හෝ පසු අවස්ථාවකදී අපිට ඒ ගනුදෙනුවට අදාළව ඒ අදාළ අනෙකුත් පාර්ශ්වයේ විසින් ව්‍යාපාරයට දිය යුතු ඒ මුදල ව්‍යාපාරයට ගෙවන අවස්ථාවේදී තමයි මේ අත්පිට විකුණුම් කියන ඒ කොටසින් ඒ ක්‍රමවේදය හරහා ව්‍යාපාරයට මුදල් ඇතුළට ගලා එන්නේ. එහෙනම් මුදල් අපිට ලැබෙනවා. හොඳයි අපි බලමු මුදල් ලැබෙනකොට අපි ගිණුම්ගත කරන්න ඉස්සෙල්ලා අපි කුමක්ද සිද්ධ කරන්නේ කියලා. අපි දන්නවා මූලාශ්‍ර ලියකියවිලි කොහොමද අපි මේහා අදාළව නඩත්තු කරන්නේ කියලා. ඊළඟට අපි දන්නවා ආය ව්‍යාපාරයට මුදල් ලැබෙන අනෙකුත් ක්‍රමය තමයි අපි කිව්වා ණයට නම් භාණ්ඩ විකුණන්නේ ණය ගැතියෝ අපට කුමන හෝ අවස්ථාවකදී තමා විසින් ඒ තියෙන අපට ණය ගැතිභාවයෙන් මිදීම සඳහා ව්‍යාපාරයට මුදල් ගෙවන්න ඕන. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඒකත් ව්‍යාපාරයේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන කාර්යයක්. මොකද අපිට හැම වෙලේම භාණ්ඩ මුදලට පමණක් විකුණන්න බෑ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න නම්. සමහර කොටසක් ඉන්නවා ව්‍යාපාරයෙන් ණයට භාණ්ඩ මිලදී ගන්න සම්බන්ධතාවයේ ගොඩනගාගෙන ඉන්න අය. එහෙමනම් ඔවුන් විසින් ඔවුන්ට මුදල් තියෙන අවස්ථාවේදී තමාගේ ණය ගැතිභාවය අඩු කර ගැනීම සඳහා ව්‍යාපාරයට කරන ගෙවීම් ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒක අපිට ලැබෙන ආදායමක් වෙනවා. එහෙමනම් ණය ගැතියන්ගෙන් ලැබෙන ගෙවීම්. ඊළඟට මම අර ඉස්සලා කිව්වා වගේ අපිට හදිසියේ අතිරේක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයක් සිද්ධ වුණොත් දිගු කාලින ප්‍රාග්ධන එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා කාරක ප්‍රාග්ධනය කියලා මම මෙතෙන්දි කියන්නේ කෙටි කාලීනයේ අවශ්‍ය කටයුතු කිරීම සඳහා මුදල් අපිට නැති වුණොත් අපිට බැංකුවකින් මූල්‍ය පහසුකමක් ලබාගෙන අපිට හදිසියේ මුදල් ලබා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවකත් ව්යාපාරයට මුදල් ලැබෙනවා. මුදල් පොතට මුදල් ලැබිලා මුදල් ශේෂය ඉහළ යන්න එක බලපානවා. එහෙනම් ණයට ගැනීම නිසා ඇතිවන මුදල් වැඩිවීම අපි මුදල් පොත තුල අපි ඒවා සටහන් කරගන්න ඕන. ඊළඟට අපිට ලැබෙන අනෙකුත් ආදායම් මොනවද? කුලී පොලි කොමිස් යනාදී වශයෙන් අපිට ලැබෙන විවිධ ආදායම් වර්ග. අපිට කුලී ආදායම් ලැබෙන්න පුළුවන්. ව්‍යාපාර ගොඩනැගිල්ලේ කොටසක් අපිට කාට හරි කුලියට දෙන්න පුළුවන්. ඒකට අපිට ගෙවන ගෙවීමට අපි කියනවා කුලී ආදායම් කියලා. ඒ වගේම අපිට කොමිස් ලැබෙනවා. අපි මොනවා හරි ගණදෙනුවක් අපි සිද්ධ කරනකොට අපිට ඒකට කමිෂන් එකක් සමහර වෙලාවට දෙනවා. ඒක අපිට හම්බෙන ආදායම් මූලාශ්‍රය. ඒ වගේම වෙනත් ආදායම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ථාවර වත්කමක් අපි විකුණවුවොත් එහෙම අපි කියන්නේ අපිට පාවිච්චි කරන්න බැරි වත්කමක් අපිට විකුණන්න පුළුවන්. යන්ත්‍රයක් පරණුනායින් පස්සේ යම්කිසි මුදලකට අපිට ඒක දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකත් ව්‍යාපාරයට මුදල් ලැබීම් සිද්ධ වෙනවා. එහෙමනම් අපි මේ සාකච්ඡා කරේ මෙන්න මේ ආකාරයේ විවිධාකාරයේ මුදල් ගලා ඒම් ව්‍යාපාරයක සිද්ධ වෙන්න පුළුවන්. ඒවට උදාහරණ තමයි අපි මේ දැන් සාකච්ඡා කරේ. ඊළඟට අපි බලමු ව්‍යාපාරයක් විසින් සිද්ධ කරන
ගෙවීම් මොනවද කියලා. අපි දන්නවා ව්‍යාපාරයේ ණයක් ගත්තොත් අපි බැංකුවට මාස්පතා ඒක අපි ගෙවන්න ඕන. ණය ගත්තොත් අපි ණයට පොලිය ගෙවන්නත් ඕන. අපි ගන්න ණය මුදල ටික ටික අපි ගෙවාගෙන යන්නත් ඕන. එහෙමනම් ඒ සඳහා කරන ගෙවීම් අපි මුදල් පොත හරහා තමයි අපිට ඒ ගෙවීම සිද්ධ කරන්න බොහෝ විට සිදුවන්නේ. සමහර වෙලාවට අපි චෙක් පතකින් ගෙවන අවස්ථාවල් නැතුව නොවේ. අපි මේ චෙක් පත් වලින් ගෙවන ගනුදෙනු ගැන නෙමෙයි මෙතන අපි මුදල් කියලා කතා කරන්නේ. අපි මේ ව්‍යවහාර කරන මේ රුපියල් සත වලින් භෞතිකව අපිට ස්පර්ශ කරන්න පුළුවන් ඒ ගනුදෙනු තමයි අපි මේ මුදල් පොත හරහා මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි දන්නවා අත්පිට ගැනුම් භාණ්ඩ තොග විකිණීම සඳහා භාණ්ඩ තොග මිලදී ගන්නකොට අපිට කැමති නම් පුළුවන් අපි ගාව මුදල් තියනවා නම් මුදලටම ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න. ඒ වගේ අවස්ථාවකදී ගනුදෙනු සිදුවන වහාම අපි මොකද කරන්නේ? අපි කැෂියර් එකෙන් සේප්පුවේ මුදල් අරගෙන අපි ඒ ණයක් නෙමෙයි එම අවස්ථාවේදීම අපේ සැපෙම් කරුට අපි ගෙවීම සිද්ධ කරනවා. ඒවට අපි කියනවා අත්පිට ගැනුම් කියලා. ගැනුම් කියලා කියන්නේ භාණ්ඩ තොග නැවත විකිණීම සඳහා කරන මිලදී ගැනීම. ණය හිමියන්ට ගෙවීම. අපි හිතමු අපි භාණ්ඩ ණයට ගන්නේ. අපි කියන්නේ මාසයකට පස්සේ තමයි අපි භාණ්ඩ මිලදී ගත්ත ඒවට ගෙවීම සිද්ධ කරන්නේ. එහෙමනම් අපි ඒ සඳහා අපිට ව්‍යාපාරයේ මුදල් භාවිතා කරන්න සිදු වෙනවා. එම ගෙවීම අපිට මුදල් පොතේ ගෙවීමක් විදිහට සටහන් කරන්න සිද්ධ වෙනවා. මුදල් අඩුවීමට බලපාන සාධකයක් තමයි මේ ගෙවීම කියන එක. මුදල් ශේෂේ අඩු වෙනවා. එතකොට අඩුවීමක් අපි මොකද කරන්නේ? හරද බැරද කියන එක අපි සාකච්ඡා කරලා තිනවා. අපි දන්නවා මුදල් කියන්නේ වත්කම් විශේෂයක්. එhmenan වත්කම් විශේෂයක් අඩුවීමට බලපාන දේවල් අපි දන්නවා රීතිය තමයි බැර කිරීමේ රීතිය. ඊළඟට අපිට ව්‍යාපාරයට සිද්ධ වෙන්න පුළුවන් මේ වගේ ස්ථාවර වත්කම් මිලදී ගැනීම සිද්ධ කරන්න. ලී බඩු, යන්ත්‍ර සූත්‍ර, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, වාහනයක් මිලට ගැනීම යනාදී වශයෙන් ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා අපිට මුදල් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒක ගෙවීමක් විදිහට ව්‍යාපාරයේ සටහන් කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ අන්තිම එක අයිතිකරු තම පුද්ගලික ප්‍රයෝජනය සඳහා මුදල් ඉවත් කර ගැනීම. ව්‍යාපාරයේ හිමිකරුට ඔහුගේ පුද්ගලික මුදල් අවශ්‍යතා ඇති වුණොත් දරුවනේ එයාට පුළුවන් ව්‍යාපාරයෙන් මුදල් ගන්න. අපි මේ ගැන කතා කළා. මේ වගේ මුදල් ආපහු ගන්න දේවල් වලට අපි විශේෂ නමක් කිව්වා. ඒ තමයි ගැනීම. ඩ්‍රෝවින්ස් කියලා කියන්නේ. අපි කිව්වා මේ මුදල් ගැනීම එහෙම නැත්නම් භාණ්ඩ ගැනීම අපි ගලපන්නේ ව්‍යාපාරයේ කුමන කොටසටද ගිණුම් කරන සමීකරණේ හිමිකම් වලට තමයි අපි ගලපන්නේ. ආපහු ගන්නවා කියලා කියන්නේ තමාගේ ප්‍රාග්ධනය අඩු කිරීමට බලපානවා. ව්‍යාපාරයට දෙනවා කියලා කියන්නේ ආයෝජනය කරනවා කියලා කියන්නේ තමාගේ අයිතිය වැඩිවීමට හේතුවක් වෙනවා. එහෙම නැත්නම් හිමිකම් වැඩිවීම එහෙම නැත්නම් ප්‍රාග්ධන ගිණුමට අපි බැර කිරීමක් සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් අපි ගැනිලි සිද්ධ කරොත් එහෙම ආපහු මුදල් හෝ භාණ්ඩ ගත්තොත් එහෙම අපි විශේෂිත ගිණුමක ඒවා සටහන් කරනවා. ඒවට තමයි අපි කියන්නේ මේ ගැනිලි කියලා. ගැනිලි ආකාරයෙන් අපි සටහන් කරනවා. එහෙමනම් මෙන්න මේ විදිහට ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩුවීමට බලපාන ගෙවීම් ව්‍යාපාරය තුළ සිද්ධ වෙන්න පුළුවන්. මේවා තමයි ගෙවීම් වලට එහෙමනම් උදාහරණ. එහෙමනම් මුදල් පොත කියන්නේ මොකක්ද? දැන් අපි මුදල් පොතෙන් සිද්ධ වෙන කාර්යය ගැන අපි දැන් සාකච්ඡා කරා. මෙතනින් මීටත් වඩා යමක් මුදල් පොතෙන් සිද්ධ වෙනවද? ඒ ප්‍රශ්නයත් අහලා අපි එහෙමනම් උත්සාහ කරමු මේ මුදල් පොත කියන එක මේ ලේඛනය අපි කොහොමද හඳුනගන්නේ කියන එක. එහෙනම් අපි දන්නවා මුදල් පොතේ සිදුවෙන එක කාරණයක් තමයි ව්‍යාපාරයට සිද්ධ වෙන මුදල් ලැබීම් වාර්තා කරනවා.
ඒ වගේම අනෙකුත් ප්‍රධාන කාර්යය තමයි ව්‍යාපාරයේ විසින් සිද්ධ කරන ගෙවීම් වාර්තා කරන්නේ. එහෙනම් අපි දන්න එක දෙයක් තමයි ගෙවීමක් කරන්න නම් ව්‍යාපාරයේ ලැබීමක් තියෙන්න ඕන. නැත්තම් අපිට මේ අපි භාවිතා කරන මුදල් අපිට ගෙවන්න පුළුවන්ද? මම මේ කියන කාරණේ ඔයගොල්ලෝ ගලපන්න ව්‍යාපාරයේ සේපුවට එහෙම නැත්තම් මුදල් ලාච්චුවට. අපි මේ වගේ ගෙවීමක් කරන්න නම් ලාච්චුවේ සල්ලි තියෙන්න ඕන. එහෙනම් ලැබීම් ප්‍රමාණය වැඩි වෙන්න ඕන ගෙවීම් වලට වඩා. එතකොට තමයි අපිට ගෙවීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි කොහොමද මේ නිර්වචනය සිද්ධ කරන්නේ? මෙම නිර්වචනයේදී වැදගත් වන්නේ එක් කාරණයක්. මොකක්ද? මුදල් පොතට අපි හසු කරගන්නේ මේ ව්‍යවහාර මුදලින් සිදුවෙන ගනුදෙනු පමණයි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න නිකම්ම අපි ලියන්න හොඳ නැහැ මුදල් පොත කියලා කියන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙන විවිධාකාරයේ මුදල් ලැබීම් ආශ්‍රිත ගනුදෙනු සහ ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු කියලා. ඊට වඩා නිවැරදි වෙනවා අපි කියන්නේ මේ ව්‍යවහාර මුදලින් සිද්ධ වෙන දේවල් කියලා අපි පැහැදිලිවම ලියන්න ඕනේ. හේතුව තමයි අපි දන්නවා ව්‍යාපාරය තුල ගනුදෙනු සිද්ධ වෙනවා විවිධාකාරයෙන්. ඒ කියන්නේ චෙක්පත් ආශ්‍රයෙන් බැංකු ආශ්‍රිත ගනුදෙනු සිද්ධ වෙන නිසා තමයි අපි මේ සාකච්ඡා කරන්නේ මුදල් පොත ගැන. ඊළඟට අපිට කතා කරන්න තියෙන දෙයක් තමයි මේ බැංකු ගිණුම ගැන. එහෙම දෙයක් තියෙන නිසා හොඳින්ම මතක තියාගන්න අපි මෙතනදී ආවරණය කරන්නේ මුදල් පොත තුල මුදලින් එහෙම නැත්නම් ව්‍යවහාර මුදලින් සිද්ධ වෙන දේවල් පමණයි. කාසි හා නෝට්ටු තමයි මම එතනින් අදාළ කරන්නේ. හොඳට මතක තියාගන්න ගෙවීමක් කරන්න නම් භෞතිකව අපේ ලාච්චුවේ මුදල් තියෙන්න ඕන නිසා. එහෙනම් අපි නිර්වචනයේ මේ විදිහට ලියමු. ව්‍යාපාරික ගනුදෙනු හා ආශ්‍රිත ව්‍යවහාර මුදලින් ව්‍යවහාර මුදල් භාවිතයෙන් සිදුවන සියලු මුදල් ලැබීම් හා ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු සටහන් කිරීමට භාවිතා වන ලේඛනය. මේකට තමයි අපි කියන්නේ මුදල් පොත කියලා. මේ නිර්වචනයේ තුලදී අපේ හොඳට මතක තියාගන්න සුළු මුදල් පොතට යන ඇතම් ගනුදෙනුද තියෙනවා. ඒක හන්දා මේ මෙතන අපි සියලු කියලා භාවිතා කරාට මම මෙතෙන්දි කියන්නේ ප්‍රමාණාත්මක ගනුදෙනු සියල්ල සටහන් වන ලේඛනයට තමයි අපි එහෙනම් මුදල් පොත කියලා කියන්නේ. හොඳයි. දැන් පුළුවන් ද මුදල් පොත කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න. කියන්න බලන්න මාත් එක්ක පුළුවන් නම් මුදල් පොතේ ප්‍රධාන කර්තව්‍ය මොකක්ද කියලා. මොකක්ද? අපේ ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු ආශ්‍රිතව සිදුවන ව්‍යවහාර මුදලින් සිදුවන සියලුම මුදල් ලැබීම් සහ
ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු මුලින්ම සටහන් කිරීමට අපි ගනුදෙනු විස්තර මූලිකව ගිණුම්ගත කරන ලේඛනය තමයි අපි එහෙමනම් මේ මුදල් පොත කියන මූලික සටහන් පොතෙන් සිද්ධ කරන්නේ. මේකට අදාළ තොරතුරු අපි කොහෙන්ද ගන්නෙ? මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රය. මෙසේ අපි නිර්වචනය කිරීමෙන් අනතුරු අපි එහෙමනම් බලමු මේ මුදල් පොත ආශ්‍රිතව මේ මුදල් ලැබීම් එහෙමත් නැත්නම් මුදල් ගෙවීම් අපි සිදු කරන අවස්ථාවේදී අපි ඒ සඳහා භාවිතා කරන මූලාශ්‍ර ලියකියවිලි පිළිබඳ අපි යමක් දැනගන්න උත්සාහ කරමු. හොඳයි. අපි පළමුවෙන්ම සාකච්ඡා කරමු මුදල් ලදුපත. මේකට අපි ඉංග්‍රීසියෙන් අපි කියනවා රිසිප්ට් කියලා කියන්නේත් මේක. අපි දන්නවනේ. අපි ෆුඩ් සිටියට ගිහිල්ලා බඩු ටික ගත්තාන් පස්සේ අපි ට්‍රොලියෙන් ඒ ටික කවුන්ට් එකට අපි ගිහිල්ලා අපි මොකද කරන්නේ? එක්ක අපි ක්‍රෙඩිට් කාඩ් පතෙන් එහෙම නැත්නම් මුදල් අපි භාවිතා කරලා අපි මුදල් ගෙවනකොට එතන මොකද්ද සිද්ධ වෙන කාර්යය? අපේ බඩු ටික ඔක්කොම බිල් කරනවා. බිල් කරලා අපිට එතනින් අපිට දෙනවා එකක් තමයි මොකද්ද? අපේ බිල් එක එතනින් ජෙනරේට් වෙනවා. හරි? ඒකේ පිටපතක් අපිට අර කුඩා මැෂින් එකෙන් print වෙලා එනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අහනවා සර් ගෙවන්නේ මේ කෑෂ්ද කාඩ්ද එහෙම කියලා. අපි කියන්නේ කෑෂ් වලින් කියලා. ඊට පස්සේ ඊළඟට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට ගෙවන්න ඕන ගාණ කියනවා 2500යි. අපි මොකද කරන්නේ? 2500ක් අරගෙන මෙන්න සල්ලි. දුන්නාන් පස්සේ ඊළඟට මොකද්ද කරන්නේ? ආයෙත් එන්ටර් කරනවා. බිල් එක ඔක්කොම හරි බඩු ටික ඉස්සලම සටහන් කරගත්තා. දැන් ආයෙ මොකද්ද හම්බෙච්ච සල්ලි ටික පිළිබඳ ආයෙමත් අර කම්පියුටර් එකෙන් ආයෙ එන්ටර් කරනවා. එන්ටර් කරලා අර අපේ මොන හරි තියෙන ෆෝන් නම්බර් එකත් අහගෙන අර එක එක පොයින්ට්ස් ඒවම එනවනේ. ඊට පස්සේ අන්තිමට මොකක්ද දෙන්නේ? කිරිකිරින් ටීන් ගාලා මොකක්ද දෙන්නේ? ඒකට කියනවා අපි රිසිට් එක කියලා. රිසිට් එකට මොකද කරන්නේ? අපිට එක පිටපතක් දෙනවා. ඒගොල්ලෝ තව පිටපත් දෙකක් විතර තියා ගන්නවා. අර ලාච්චියේ තියෙන වෙනම කොටසෙන් දාගන්න. ඇයි මේක මෙහෙම සිද්ධ වෙන්නේ? එතනින් එන ටික ඔක්කොම අපිට ඒ කොළ තුනම දෙන්නෙත් නෑනේ. එකක් අපිට දෙනවා ඒක සනාත කරලා අපි ගෙව්වා කියලා සාක්ෂියක්. මොකද අපි එළියට ගියන් පස්සේ කිව්වොත් එහෙම ගෙව්වේ නෑ කියලා. සර් එන්න පොඩ්ඩක් අනේ සර් සල්ලි දෙන්නේ නැතුවනේ ගියේ. මොනවද මේ කියන්නේ මේ තියෙන්නේ? ගෙවලා. එහෙනම් අපිට ඒ වගේ රිසිට් එකක් දෙන එකේ වැදගත්කමක් අපිට තියෙනවානේ. ඇයි ඒක තමයි මට තියෙන සාක්ෂිය මම එතනට මේ ගත්ත බඩු ටිකට අදාළ ගෙවීම සිද්ධ කරා. එතන මේ රිසිට් එක මට විතරක්ද වැදගත්? මම ගනුදෙනු කරු. මටත් ඒක ඕන. මං ගෙදරට ගිහිල්ලා මමත් දැන් මගේ පුද්ගලික වියදම් පිළිබඳ සටහන් කරනකොට මම සිකුරාදා මේ ෆුඩ් සිටියෙන් බඩු ගත්තා 2500යි. ඒක මගේ ගිහිල්ලා මගේ කෑෂ් බුක් එක ගෙදර එකක් තියෙනවානේ මම මොන හරි දිනපොතක් හරි ඒකෙත් මම ලියනවා ගිහිල්ලා මම ගත්තා කියලා. ඒතර ව්‍යාපාරෙත් පිටපත් දෙකක් තියාගන්නවා. ඇයි තියාගන්නේ? මොකද්ද? එක දෙයක් තමයි මේ වගකීම කියන එක. ඔයගොල්ලෝ දන්නවනේ. දැන් කැෂියර් එකේ ඉන්න ගර්ල් ගත්තයින් පස්සේ එයා වග කියන්න ඕන මොකද්ද? එයා විසින් බිල් කරපු හැම බාණ්ඩ එකටම අදාළ මුදල කස්ටමර්ගෙන් ගත්තා කියලා. එහෙම ගත්තේ නැත්නම් මොකද සිද්ධ වෙන්නේ? අන්තිමට මේක වැහුවයින් පස්සේ දොර වැහුවයින් පස්සේ ක්ලෝස් කියන බෝඩ් එක ගැහුවයින් පස්සේ එකපාරම දොර වහලා ගෙදර යනවාද? බලන්න. බැංකුවකත් එහෙමයි. බැංකුව ගණදෙරුකරුවන්ට දෙකට වහනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
2:05ට යනවද ඔක්කොම ටික බෑග් එක අරගෙන කෝච්චියට යනවද බස් එකට යනවද? නෑ. අපිට වගකීමක් තියෙනවා. මොනවද දවස ඇතුළත කරපු ගනුදෙනු කියලා. අපි කීයක් සල්ලි එකතු කරන්න තිබ්බද? ඒ සම්පූර්ණ ප්‍රමාණය එකතු කර ගත්තද? ඊට පස්සේ ඒ ගත්ත සල්ලි ටික ගණන් කරලා ආපහු ඒක ගිහිල්ලා බාර දෙන්න ඕන. එක්කෝ ඇකවුන්ටන්ට් දෙන්න ඕන. ඊට පස්සේ ඇකවුන්ටන්ට් ඒ ටික ගිහිල්ලා බැංකුවට දාන්න ඕන. ගිනුම් මේ ගත්ත කැෂියර් එක අපි තුලනය කරන්න ඕන. එහෙම නේද? එහෙමනම් මේක වැදගත් ලේඛනයක්. මොකද්ද වැදගත් ලේඛනය? මේ රිසිට් එක එහෙම නැත්නම් ලදුපත මොකද්ද ඒකෙන් සිද්ධ කරන්නේ? අපි බලමු කියවලා. ව්‍යාපාරයකට යම් මුදලක් ලැබුණ විට එම ලැබීම සනාත කරමින් මෙන්න බලන්න වැදගත් දේ. සනාත කරමින්. මොකද්ද සනාත කරනවා කියලා කියන්නේ? තහවුරු කරනවා, කන්ෆර්ම් කරනවා. ව්‍යාපාරය විසින් මුදල් ගෙවූ පාර්ශවය වෙත ඇත්තටම මේක ජෙනරේට් කරන්නේ මොකටද? අර අපිට සල්ලි දීපු කෙනාට තමයි මේක සනාත කරලා තමයි මේක දෙන්නේ. ඔන්න ඔයා අපේ ව්‍යාපාරයට මෙච්චර ගාණක් ගෙව්වා කියලා අපි පිළිගන්නවා. මෙන්න ඔයාට ඒකට සාක්ෂිය. එයාගේ නම දාලා එයාගේ විස්තරේ දාලා මොකටද මේක ගෙවන්නේ? යනාදී වශයෙන් විවිධ විස්තර දාලා තොරතුරු දාලා අපි එදත් ඔක කතා කළා. මේවල තියෙන අඩංගු වෙන තොරතුරු. ඒකට නිශ්චිත ආකෘතියක් නැහැ. නීතියෙන් මේ විදිහටම වෙන්න ඕන කියලා ආකෘතියක් නැහැ. නමුත් විවිධාකාරයේ ආකෘති අපිට භාවිතා කරන්න පුළුවන්. ඕනනම් අපිට වෙළඳපොලේ ස්ටේෂනරි ෂොප් එකකට ගිහිල්ලා අපිට මේවට අදාළ මේ කෑෂ් මෙමෝ ඒවා අපිට ඕනනම් මිලදී ගන්නත් පුළුවන්. රිසිට් පොත් අපිට ගන්නත් පුළුවන්. ඒ වගේ ඔක්කොම අනුක්‍රමික අංකයක් තියෙනවා. මේවා මේ රිසිට් එකක් අපි නිකුත් කරන්නේ ගණදනුව සිදුවෙන පිළිවෙලත් එක්ක. අපි මෙතනින් එක කොලයක් කඩලා ආයෙ මැදින් එකක් කඩලා එහෙම දෙන්නේ නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම මේක විගණනයකට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකේ පිළිවෙලින් අනුපිළිවෙලින් තමයි අපි ගණදනුව සිද්ධ වෙන දිනය සහ වේලාව අනුපිළිවෙලින් තමයි මේ ලදුපත් අපි නිකුත් කරන්නේ. දැන් අපි සැලකිල්ලෙන් අදින් පස්සේ අපි මේවා මොකද කරන්නේ? පොඩ්ඩක් බලන්න විවිධාකාරයේ ලදුපත් දරුවනි ඕගොල්ලෝගේ ගෙදර තියෙන දේවල්. එක්කෝ ඕගොල්ලෝ මොනවා හරි කම්පියුටර් එකක් ගන්නකොට ඕගොල්ලන්ට කම්පියුටර් ෂොප් එකෙන් දීපු රිසිට් එක බලන්න. බස් ටිකට් එක කියන්නේ මොකද්ද? කෝච්චි ටිකට් එක කියන්නේ මොකද්ද? මේකත් ලදුපතක්. ඒ කියන්නේ දුම්රිය කියන්නේ ව්‍යාපාරයක්. බස් එක කියන්නේ ව්‍යාපාරයක්. එතකොට මේ බස් එකේ යනකොට ඇයි ටිකට් එකක් දෙන්නේ? එහෙම නීතියෙන් කියලා තියෙනවා. එකක් තමයි අයිතිකරුට තමාගේ ආදායම කොච්චරක් ලැබුණද කියලා සනාත කරගන්න. මොකද හැම වෙලෙම මේ බස් එකේ අයිතිකාරයා බස් එක ඇතුලේ ඉන්නවද? එහෙම නැහැනේ. ඉතින් මේවල පාලනයක් තියාගන්න ඕන හන්දා වගකීමක් තියෙන්න ඕන හන්දා තමයි මේ වගේ මූලාශ්‍ර ලියකිවිලි හඳුන්වලා තියෙන්නේ. එහෙමනම් මොකද්ද මේ රිසිට් එක කියන්නේ? ව්‍යාපාරයකට ලැබෙන මුදල් සඳහා ඒ බව සනාත කරමින් අපි නිකුත් කරන මූලාශ්‍ර ලියවිල්ල තමයි ලදුපත කියලා කියන්නේ. මේකේ තියෙනවා මුදල් ලැබුණු දිනය, ලැබුණු කාරණය, ලැබුණු මුදල් යනාදී විස්තර ඇතුළත් කොට මුදල් බාරගත් පුද්ගලයා එයාට කියනවා කැෂිය එහෙම නැත්නම් අය කැමි කියලා. මෙන්න බලන්න. අස්සංකර නිකුත් කරයි. බොහෝ විට මේ රිසිට් එකේ අස්සනක් දාන්න පුළුවන්. හැබැයි ඔය පරිගණකගත ඔය ෆුඩ් සිටි එකේ කීල්ස් එකේ ඒ වගේ කම්පියුටර් ජෙනරේටඩ් ඒවට අද මේ ප්‍රැක්ටිස් එකක් නැහැ එම අස්සම් කරන්න. නමුත් ඒකේ තියෙනවා අස්සම් කරා හා සමාන පිළිගැනීමක් ඒකේ තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් අපි මේ මැනුවල් ක්‍රමයට මේ දේවල් භාවිතා කරන ව්‍යාපාරයක නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා අස්සම් කරනවා. අස්සම් කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ ගණදෙනුව පිළිබඳ වගකීම බාර ගන්නවා කියන එක. වගකිවිය යුතු ලියකියවිල්ලක් තමයි මේ නිකුත් කරන්නේ. නිකන් කොළ කෑල්ලක් නෙමෙයි. අන්න හරි. මුදල් ලැබීමේ කුයිතාංශය සහ මුදල් මැමය කියන නම් වලිනුත් මේවා අපි හඳුන්වනවා. නම් ලදුපත ව්‍යාපාරයට මුදල් ලැබුණු බව පවතින ලිඛිත සාක්ෂියක්. හදිසියේ මොන හරි උසාවියට යන්න සිද්ධ වුණොත් මේක තමයි සාක්ෂියක් විදියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. උසාවියේ විසින් පිළිගන්නා ලිඛිත සාක්ෂියක් තමයි මේ රිසිට් එකකට අදාළ මේ ලියවිල්ල. හොඳයි.
ලදුපතේ පිටපතක් ගිනුම් අංශයට ලැබිය යුතු අතර අන්න මං කිව්ව දේ අර පිටපත් දෙකක් තියාගත්තන් පස්සේ අනිවාර්යයෙන් මේන් එකක් කොහෙටද දෙන්නේ ගිනුම් අංශයට. අපි තමයි මේ ගිනුම් කරන්නේ සිද්ධ කරන්නේ. accounts හදන්නේ අපි, ledger ගිනුම් හදන්නේ අපි. එහෙමනම් අපි ledger ගිනුම් හදන්න මේ මුදල් පොත කියන මේ ලේඛනය නඩත්තු කරන්න නම් අපිට මේ ගණදෙනුව සිද්ධ වෙච්ච මූලාශ්‍ර ලියවිල්ලක් ඕන. ඒක තමයි මේ රිසිට් එක කියලා කියන්නේ. ඒකේ පිටපතක් එමනම් අනිවාර්යයෙන්ම ගිනුම් වංශයට දෙන්න ඕන. හරි? එහෙමනම් අපි බලමු මොකද්ද මේ ලදුපත කියන්නේ කියලා. අපිට අවස්ථාවක් තාම තිබ්බේ නැහැ මේ ලදුපත කියන්නේ. මෙන්න මේ වගේ දෙයක් කියලා මට ඕගොල්ලන්ට අදහසක් ගන්න දෙන්න පුළුවන්. මේ රිසිට් කියන එක මේක විවිධ භාෂාවෙන් තියෙන්න පුළුවන්. සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් භාෂා තුනම සමහර වෙලාවට මේකේ තියෙන්න පුළුවන්. එතකොට මේකෙන් තමයි අපි හඳුනගන්නේ වැදගත්ම දේ මොකද්ද මේ ලියවිල්ල කියලා. මේකේ සඳහන් වෙනවා රිසිට් එකක් කියන එක. අනිවාර්යයෙන්ම තියෙනවා ඒක පොතනක හරි. හරි? ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේක. මේකට කියන්නේ සීරියල් නම්බර් එකක් කියලා. 20513. එහෙමනම් ඊළඟට නිකුත් කරන ලදුපත මොකද්ද? අනිවාර්යයෙන්ම 20514. අනුපිළිවෙල. ගණදෙනුව සිද්ධ වෙන අනුපිළිවෙලින් තමයි මේක භාවිතා වෙන්නේ. ඒක හන්ද මේ රිසිට් පොත්වල මේක ප්‍රී ප්‍රින්ටඩ් එක කලින් ඒක දාලා තියෙනවා. ඒ ප්‍රින්ට් කරලා තින්නේ අනුපිළිවෙලට. වැරදිලාවත් මේ 20513 ගාව ඊළඟ එක නෑ කියලා කියන්නේ මේක වංචනික ලියවිල්ලක් වෙන්න පුළුවන්. බොරුවට මොකක් හරි කම්පියුටර් එකෙන් හදලා print out එකක් දාලා එහෙම දෙනවා. අයිතිකාරයා හොඳ අවධානයෙන් ඉන්නවා නම් එයා දන්නවා දැන් යන්නේ ලදුපත් මෙන්න මේ සීරීස් එකෙන් කියලා. එතකොට අපිට දැනගන්න පුළුවන් මේක වළංගු එකක්ද නැද්ද කියලා. හරි? ඊළඟට මේකේ තියෙන්නේ මේ වගේ දේවල්. මේ ලදුපතක් කවුද නිකුත් කරන්නේ? අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අපි දැන් හිතමු අපි භාණ්ඩ විකුණන ආයතනයක්. හරි? එතකොට අපේ ගණදෙනුකරුවෙක් තමයි අපිට මේ මුදලක් ගෙනල්ලා දෙන්නේ. ගණදෙනුකරු අපිට ව්‍යාපාරයට ගෙවීමක් සිද්ධ කරනවා නම් මගේ පැත්තෙන් මගේ ව්‍යාපාරයේ පැත්තෙන් මගේ ලාච්චුවට සල්ලි එනවා. මමයි මුදල් බාරගන්නේ. එහෙමනම් මුදල් දෙන්නේ අනෙකුත් පාර්ශවයේ. එහෙමනම් කවුද මේ ලියකියවිල්ල නිකුත් කරන්නේ? මේ ලියවිල්ල නිකුත් කරන්නේ මම. එහෙම නැත්නම් ව්‍යාපාරික ආයතනය. ව්‍යාපාරික ආයතනයේ යම්කිසි වගකිය යුතු නිලධාරියෙක් තමයි මේක සකස් කරන්නේ. එහෙම නැත්නම් ඒක සකස් කරායින් පස්සේ සකස් කරා කියලා අස්සම් කළා සමහර වෙලාවට තවත් කෙනෙක් ගාවට යනවා ඊට ඉහළ නිලධාරියෙක් ගාවට ඒක නැවත වතාවක් අස්සම් කරන්න. අපි දැකලා තිනවා සමහර වෙලාවට එයා බලනවා මේකේ මිල හරියද. එහෙම නැත්නම් මේකේ තියෙන දේවල් ඔක්කොම හරියද අඩුවෙන්ද ගන්නෙ වැඩියෙන්ද ගන්නෙ ඩිස්කවුන්ට් එක හරියද යනාදී වශයෙන් මේ ගන්න මුදල නිවැරදි බවට තහවුරු කිරීමක් සමහර ව්‍යාපාරවල සිද්ධ වෙනවා. හරි? එතන මේ ලදුපතේ බැලුවොත් එහෙම මේ අපේ ව්‍යාපාරික ආයතනයේ නම ලිපිනේ දුරකථන අංකය තියෙනවා. ඇයි මේක නිකුත් කරන පුද්ගලයාට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම දුරකථන ඇමතුමක් දීලා ඒ පිළිබඳ තමාගේ තියෙන ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන් වරදක් නිවැරදි කරගන්න පුළුවන්. එහෙම නේද? ඊට අමතරව මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා මේකෙන් හම්බෙන මුදල කීයක්ද කියලා. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. අපිට ගෙවන්නේ රුපියල් කීයක මුදලක්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා අංක 20ක් දාලා දරන ඉන්වොයිස් සඳහා ලැබිය යුතු. අපිට දැන් මේ ගෙවීමක් කරන්නේ අපිට මොන හරි එන්න තියෙන සල්ලි ටිකක්නේ. ඒතකොට ඒකටත් මොන හරි ලියවිල්ලක් තියෙන්න ඕන. එහෙම නේද? භාණ්ඩ විකුණනකොටත් අපි යම්කිසි මූලාශ්‍ර ලියකියවිල්ලක් අපි නිකුත් කරනවා. අපේ ගනුදෙනුකරුට. අර මං ෆුඩ් සිටියේදී මම කිව්වේ මුලින්ම බිල් එක තමයි ජෙනරේට් කරන්න කියලා. මුලින්ම බිල් එක print වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන දේ ගෙවනකොට මං සල්ලි අරගෙන දෙන මොහොතේ තමයි මට මේ රිසිට් එක හම්බෙන්නේ. එහෙමනම් ඒ රිසිට් එකේ එහෙමනම් තියෙන්න ඕන මෙන්න මේක. මොකද්ද? ඒකේ බිල් එකේ අංකය. හොඳට මතක තියාගන්න දරුවනේ. ප්‍රායෝගිකව සමහර වෙලාවට මේ දෙකම එක ලියවිල්ලක් වෙන අවස්ථාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. දැන් ෆුඩ් සිටි එකේ ගත්තත් මොකද සිද්ධ වෙන්නේ? ඉස්සෙල්ලාම අර දිගට අපි කරපු ගන්දෙන් ටික ඔක්කොම print වෙලා ඒකෙන්ම එනවා. print වෙලා එයා ඒ print එක ඒක ඇදලා ගන්න ඉස්සෙල්ලා මගෙන් සල්ලි ටිකක් අරගෙන ඒකත් එන්ටර් කරනවා. ඊට පස්සේ
ඒකත් එන්ටර් කරලා තමයි මේක ජෙනරේට් වෙන්නේ. අන්න මතක තියාගන්න. එහෙමනම් හැම වෙලේම අපි මේ න්‍යායට හිර වෙලා ඉන්න අවශ්‍ය නැහැ. හරි? නමුත් අපි න්‍යාය දැනගන්න ඕන මේක මූලාශ්‍ර ලියකියවිලි දෙකක් කියලා. ගනුදෙනුවක් හා අදාළව. මුලින්ම අපිට ඔහු මුදල් අපිට ලැබෙන්නේ කුමන කාරණයක් සඳහාද කියන එක ඒ පිළිබඳ අපි විලක් දෙන්නත් ඕන. ඔහුට ඉන්වොයිස් එකක් නිකුත් කරන්නත් ඕන. ඉන්වොයිස් එකට අදාළව ගෙවනවා නම් අපිට ඕනනම් ඒකෙම පුළුවන් මුදල් ලැබුණා කියලා අස්සම් කරලා සීල් එක ගහලා අපිට ඒ ප්‍රමාණය ලැබිච්ච මුදල දාලා ඕනනම් ඒක ඉතිරි මුදලක් දාලා ඇඩ්වාන්ස් එකක්ද අවසාන පේමන්ට් එකද දෙවන පේමන්ට් එකද යනාදී විස්තර දාලා මේක දෙන්න පුළුවන්. එහෙමනම් අපිට ඕනනම් පුළුවන් ඒ ඉන්වොයිස් එකේ නම් එක 10 කියන ඉන්වොයිස් 50 කියන ඉන්වොයිස් එකට අදාළ රුපියල් 2500 තමයි ගෙවන්නේ කියන එක. එතකොට මේක ගෙවන්නේ කුමක් සඳහාද? ව්‍යාපාරයට ඕනනම් හොයාගන්න මේක හරිද කියලා මේ මෙතනට ගිහිල්ලා බලන්න පුළුවන් 50 වෙනි බිල් එක මොකක්ද කියලා. කවුද ගනුදෙනුකරු? ඊට පස්සේ මේ අංක 50 ඒකේ පිටපත හොයාගත්තන් පස්සේ පුළුවන් මේ ඉන්වොයිස් අංක 50 යටතේ අපි කාටද භාණ්ඩ විකුණලා තියෙන්නේ? ඔහුට අපි භාණ්ඩ 2500කද විකුණලා තියෙන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක්ද? ඔහු තවදුරටත් අපිට ගෙවන්න සිද්ධ වෙනවද? ණය ගැතිය. මේ ආදී වශයෙන් අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේ මේක පිළියෙල කරන කෙනෙක් අස්සම් කරන්න පුළුවන්, පරීක්ෂා කරන කෙනෙක් අස්සම් කරන්න පුළුවන්, බලයෙන් රත් නිලධාරියෙක් අවසාන වශයෙන් අස්සම් කරන්න පුළුවන්. මේ කියන තොරතුරු මේ ආකාරයෙන්ම හැම එකකම දක්නට ලැබෙන්නේ නැහැ. ඒක විවිධාකාරයේ ආකෘති වලට මේ ඉන්වොයිසස් නිකුත් කරන බව අපි දන්නවා. මේ තියෙන්නේ තවත් ආකෘතියක්. අරිට වඩා වෙනස්. හරි? බලන්න. මේකෙත් කෑෂ් මෙමෝ කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ අනුක්‍රමික අංකය මේ පැත්තෙන් මේකේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයතනයේ නම තියෙනවා, දුරකථන අංකය තියෙනවා, ගණදිනුව සිද්ධ වෙන දිනේ තියෙනවා. ඊට පස්සේ අර ගණදිනුවේ විස්තර ටික ඊටත් වඩා පිළිවෙලකට තියෙනවා. මොකක්ද ඒ? අයිටම් අංකය. හරි? ඊට පස්සේ ඒකේ විස්තරය. ඊට පස්සේ ඒකක කීයක් විකුණලාද? ඒකක මිල මුළු වටිනාකම. ඊට පස්සේ මේ ආකාරයෙන් අපිට ගෙවන්න ඕන මුළු මුදල කීයද? 15000යි. පස්සේ 15000 ලද බවට එතනින් අස්සම් කරලා මේක අපිට නිකුත් කිරීමක් සිද්ධ වෙනවා. හොඳයි. අපි දැන් මේ කතා කරේ මුදල් ලැබීම් ආශ්‍රිතව එම ගණදිනුව සනාථ කරමින් අපි මුදල් අපිට ගෙවූ පුද්ගලයාට අපි නිකුත් කරන මූලාශ්‍ර ලියවිල්ල තමයි මේ කෑෂ් මෙමෝ එක. එහෙම නැත්නම් ලදුපතක් විදිහට අපි හඳුන්වන්නේ. එහෙමනම් අපි දැන් බලමු ගෙවීම් වවුචරය කියන්නේ කුමක්ද කියලා. අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ ලදුපත් ගැන. දැන් මේකේ අනිත් පැත්ත. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට හිතෙනව නේද මේක මොකක්ද කියලා? ගෙවීම් වවුචරය කියලා මොකක්ද කියන්නේ? ව්‍යාපාරයක් විසින් ගෙවීම් ආශ්‍රිතව නිකුත් කරනු ලබන මූලාශ්‍ර ලියවිල්ල. ඒක කවුද ගෙවීම කරන්නේ? අපේ ව්‍යාපාරය. ඒක අපි ඇයි වෙන කාටවත් ගෙවීමක් සිද්ධ කරන්නේ? ඒක විවිධාකාරයි. එක්කෝ අපිට භාණ්ඩ සපයන සැපෙම්කරුවන්ට අපි ගෙවන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය ස්ථාවරවත්කමක් මිලදී ගන්න අපිට ගෙවීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අයිතිකරුවෝ ඇවිල්ලා කියනවා මට රුපියල් 25000ක් ඕන අද හවසට මේ දුවගේ වැඩක් හන්ද ඒකන්ද මට කරුණාකර රුපියල් 25000ක් අද රැට ගෙවන්න. ඒකත් ගෙවීමක්. අයිතිකාරයාගේ වුණත් අපි ඒ ගණදෙනු අපි ව්‍යාපාරේ ඒව සටහන් කළ යුතුයි. අපිට ඒව මගහැරලා යන්න බෑ. නැත්තම් අපි ගිණුම් කරන්නේ නිවැරදි වන්නේ නැහැ. එහෙම නේද? ඊට අමතරව ඔය විදුලි බිල් ගෙවන්න, කුලී ගෙවන්න, ඉන්ධන ගන්න විවිධාකාරයේ ගෙවීම් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ලියවිල්ලත් නිකුත් කරන්නේ කවුරුන්ද? අපේ ව්‍යාපාරයේ විසින්. අපි කාට හරි ගෙවීමක් කරන්න ඉස්සෙල්ලා අපි ඒ ගෙවීමට අදාළ විස්තර ටික දාලා කුමක් සඳහාද අපි ගෙවන්නේ? කාටද ගෙවන්නේ?
ඒ ගෙවීම කොහොමද සකස් වෙන්නේ? ඊට පස්සේ අවසාන වශයෙන් අපි කීයක්ද ගෙවන්නේ? ඒක නිසි අනුමැතියක් එක්කද ගෙවලා තියෙන්නේ? මේ ආදී තොරතුරු අපි භාවිතා කරලා තමයි අපි මේ ගෙවීම් වවුචරය අපි නිකුත් කරන්නේ. එහෙනම් අපි බලමු ගෙවීම් වවුචරයක ආකෘතියක්. මේකත් අපිට නිශ්චිත ආකෘතියක් නැති වුණත් අපිට මේ විදිහට විවිධාකාරයේ ආකෘති භාවිතා කරලා අපිට ගෙවීම් වවුචරයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මේ ගෙවීම සිද්ධ කරන සමාගමේ නම සීමා සහිත ප්‍රියානි සමාගම මහරගම. මේකෙත් තියෙනවා අනුක්‍රමික අංකයක්. ඒතර මේ අනුක්‍රමික අංකයයි අරකයි පටලව ගන්න එපා. ගෙවීම් වලට වෙනම අනුක්‍රමික අංක තියෙනවා. ඒක අතර අරක ඉවරන තැනින් නෙමෙයි මේක පටන් ගන්න. මොකද මේවා අංශ දෙකකින් තමයි බොහෝ විට මේවා නඩත්තු වෙන්නේ. ලැබීම් ආශ්‍රිතව කැෂියර් කෙනෙක් ඉන්නවා. කවුන්ට් එකක් තියෙනවා. එතකොට එයා ඒක වෙනමම එයා රිසීට් පොත් ටිකක් ඒකට දීලා තිනවා. ඒවා තමයි එයා නිකුත් කරන්නේ. ගෙවීම් ආශ්‍රිතව වෙනම වගකිය යුතු නිලධාරියෙක් ඉන්නවා. එතකොට එයා තමයි මේවා නිසු අනුමැතියක් එක්ක මේ ගෙවීම් සම්බන්ධ මේ මූලික ලියවිල්ල සනාථ කිරීමේ සාක්ෂිය අපි නිකුත් කරන්නේ. එhmenan මෙන්න මේ විදිහට කුමක් සඳහාද ගෙවන්නේ? ගෙවූ මුදල, පිළියෙල කරන්නාගේ අස්සන, අනුමත කරන්නාගේ අස්සන සහ සහතික කරන්නාගේ අස්සන. ඒ වගේ විවිධ අවශ්‍යතාවයන් අනුව මේ වගේ පාලනයන් එක්ක මේ ගෙවීම් ආකෘතිය අපිට භාවිතා කරන්න පුළුවන්. සකස් කරගන්න පුළුවන්. හොඳයි. ගෙවීම් වවුචරයක් කියන්නේ කුමක්ද කියලා අපි හඳුන්වා දෙමු. එහෙනම් අපි දන්නවා ගෙවීම් අදාළ වන්නේ ගෙවීම් සඳහා වවුචර ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක වීම ඊට අදාළ තොරතුරු කරමින් වගකිව යුතු නිලධාරියෙකු අත්සන යොදා ගෙවීම සනාථ කරමින් පිළියෙල කරන ලේඛනය වේ. නම් මොකද්ද මම නැවත වතාවක් කියන්න. ව්‍යාපාරික සිදුවන සෑම ගනුදෙනුවකදීම ඊට අදාළ තොරතුරු ඇතුළත් කරමින් වගකිවිය යුතු නිලධාරියෙකු අස්සන යොදා ගෙවීම සනාථ කරමින් පිළියෙල කරන ලේඛනයට තමයි අපි කියන්නේ ගෙවීම් වවුචරය කියලා. එහෙමනම් මේ ගෙවීම් වවුචරය ඉස්සලා සකස් කරලා මේ අවශ්‍ය අනුමැතිය අරගෙන ඊට පස්සේ තමයි අපිට මේ ගෙවීම අවසාන වශයෙන් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. මේක සමහරලාට පුද්ගලයන් කීප දෙනෙක් වෙන්න පුළුවන් කරන්නේ. මොකද ගෙවීම් වවුචරය සකස් කරලා ඊට පස්සේ තව කෙනෙක් ඒක අනුමත කරලා අන්තිමට ඒක අපිට මූල්‍යාංශයට බාර දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මූල්‍යාංශයට බාර දුන්නායින් පස්සේ තමයි අවසාන වශයෙන් මේකට අදාළ මුදල් ටික ඔහුට නිකුත් කරන්නේ. එහෙනම් ඊට පස්සේ තියෙන පියවර තමයි අපි මේ ගෙවීම කරයින් පස්සේ
මොකද ව්‍යාපාරයේ විසින් තවත් බාහිර පාර්ශ්වයකට කරන ගෙවීමක්. එහෙමනම් එතනත් අපිට යමක් ලබා ගන්න ඕන සාක්ෂියක්. මොකක්ද ඒ? මේ ගෙවීමට අදාළ මුදල් ටික යම්කිසි පුද්ගලයෙක් අරගත්තයින් පස්සේ ඒ මුදල් ටික අපි අදාළ පාර්ශ්වයට ගෙව්වා කියලා නැවත වතාවක් අපි කුවිතාංශයක් අපි ලබා ගන්න ඕන. එතන ඒ කුවිතාංශය නිකුත් කරන්නේ එහෙම නැත්නම් රිසිට් එක නිකුත් කරන්නේ අපේ ව්‍යාපාරික ආයතනයේ නෙමෙයි. ඒක නිකුත් කරන්නේ මේ මුදල් ලැබෙන අනෙකුත් පාර්ශ්වය තමයි ඒ කුවිතාංශය අපි නිකුත් කරන්නේ. ඒකෙත් අපි පිටපතක් අපි අනිවාර්යෙන්ම අපේ ගිණුම් කරන සාක්ෂියක් විදිහට අපි අපේ ෆයිල් වල අපි නඩත්තු කළ යුතුයි. හොඳයි දුවලා පුතාලා. අපි අද මේ සාකච්ඡා කරපු මාතෘකාව තමයි මුදල් පොත සහ සුළු මුදල් පොත කියන සාකච්ඡාව. ඒකේ අපි මුදල් පොත පිළියෙල කරන ආකාරය පිළිබඳ තමයි අපි මේ අද දින සාකච්ඡාව ආරම්භ කළේ. ඒ අනුව අපි හඳුනගත්තා මුදල් පොත කියන්නේ කුමක්ද? ඊට පස්සේ මුදල් පොතේ අපිට සිද්ධ වෙන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් ලැබීම, ඒ වගේම ව්‍යාපාරික මුදල් ගෙවීම. එතකොට අපි මොනවද මේ ව්‍යාපාරයකට මුදල් ලැබෙන මූලාශ්‍ර? කුමන වර්ගයේ මුදල් ලැබීමද ව්‍යාපාරයක සිද්ධ වෙන්නේ? ඒ වගේම ව්‍යාපාරයක සිද්ධ වෙන ගෙවීම් වර්ග කවරේද? කුමන ආකාරයේ ගෙවීම්ද අපි සිද්ධ කරන්නේ? ඒ වගේම මේ මුදල් ලැබීමක් එහෙම නැත්නම් ගෙවීමක් සිද්ධ වන විට ව්‍යාපාරයේ විසින් අපි සකස් කරන පිළියෙල කරන ඒ මූලාශ්‍ර රියකිවිලි මොනවද? ඒ අනුව මුදල් ලැබීමකදී අපි මුදල් මැමය එහෙම නැත්නම් රිසිට් එක ලැබීමේ කුවිතාංශය යනාදී වශයෙන් අපි ඒ භාවිතා කරන මූලාශ්‍ර ලියවිල්ල ඒකේ අඩංගු වෙන කරුණු මොනවද? ඒක ලිඛිත සාක්ෂියක් වන්නේ කොහොමද? යනාදී වශයෙන් අපි සාකච්ඡා කරා. ඒ ආකාරයෙන්ම මුදල් ගෙවීමකදී අපි නිකුත් කරන ලියවිල්ල කුමන ස්වරූපයේ ලියවිල්ලක්ද? ඒකේ පරමාර්ථය කුමක්ද? ඒකේ අඩංගු තොරතුරු මොනවද? කියන මේ කාරණා පිළිබඳ අපි සාකච්ඡා කරා. එහෙමනම් අපි අද පාඩම අපි මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අපි ඊළඟට අපි හමු වෙමු අපේ ඊළඟ මාතෘකාව වන මේ මුදල් පොතේ ද්විත්ව කාර්යය කියලා අපි අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ දැන ගැනීමට.